චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාදේන සම්පාදේත සදා වන්දනීය පූජනීය එත්කඳ රාජමහා විහාරස්ථානයේ කෘත්‍යාධිකාරී අපේ වීරපුකුණේ සුමංගල පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරවාසීව වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නය වගේම මේ අවස්ථාවට වැඩමවල ඉන්න අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි මේ ධර්මශාලාවට අද ඔබ හැම කෙනෙක්ම ඒකරාශී වෙන්නේ ඊටාම සිහි කටයුතු අරමුණක් පෙරදරි කරගෙන සුසන්ත ගලප්පත්ති මහත්මයාගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය මෑණියන් වහන්සේ මුල් කරගෙන ඒ තමන්ගේ සදාදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙන මේ ධර්මානුශාසනාව පවත්වමින් එතුමියගේ නම ගුණ සිහි කළා ඇයගේ පරලොව ජීවිතය ਸਰවාකාරයෙන්ම සපවත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගැනීමටයි අරමුණ උනේ. කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ අපිට මොනම ක්‍රමයක්වත් නැහැ භෞතිකව ගණදෙනු කරන්න. ඒ කියන්නේ අතින් අත ගණදෙනු කරන්න ක්‍රමයක් අපිට නැහැ. ජීවත් වෙලා ඉන්නවා නම් අපට ඕනෑ හැටියකට යුතුයකම් මෙහෙවර කරන්න පුළුවන්. කන්න බොන්න දෙන්න පළඳින්න දෙන්න පුළුවන්. අපෝපස්ථාන කරන්න පුළුවන්. බෙහෙත් තරම් දෙන්න පුළුවන්. හැබැයි මේ පරලොව ගියාට පස්සේ අපට මොකුත් කරන්න බෑ. අපට මේ යන ඥාතීන් එක්කලා කරන්න ඒගොල්ලන් එක්කලා කරන්න පුළුවන් එකම එක ගණදෙනුවයි තියෙන්නේ. අපි ඒ ගණදෙනුවට කියන්නේ මොකක් කියලාද? පින් අනුමෝදන් කිරීම. නැත්තම් මනසින් විතරයි මේ ගණදෙනුව කරන්න පුළුවන්. අතින් අත කෙරෙන ගණදෙනු බෑ. ගණදෙනුව කරන්නේ කොහෙන්ද?
සිතිවිලි වලින් හදවතින් ආශිර්වාදේ කියන්නේත් ඒ වගේ එකක්. පින් අනුමෝදනාව කියන්නේත් ඒ වගේ එකක්. එතකොට මේ රැස් වෙලා ඉන්න ඔය ඇත්තෝ සිත හොඳ සිතිවිලි වලින් පොහොසත් කරගන්නයි මේ වෑයම. බණ අහන්නේ ඒකටනේ. බණ අහලා කොයි වෙලාවකවත් බඩ පිරෙන්නේ නැහැ නේද? බණ ඇහිමෙන් වෙන්නේ හිත පිරෙන එක. හොඳ හිතිවිලි වලින් සිත පිරුණොත් ඒවා පුණ්‍ය සහගතයි, පින් සිතිවිලි සතුටු සහගතයි. ඒ මත ඉඳගෙන තමයි අපි දෙවියන් ගැන මෙනෙහි කරන්නේ. මියගිය ඥාතීන් ගැන මෙනෙහි කරන්නේ. ඔයත් අද පන්සලට එනකොට සුදු අතින් සැරසිලා කොහේ යන්නද? අද මේ ගලප්පත්ති ලගේ බණනේ නේද? අම්මගේ බණ ගෙදර අම්මා වෙනුවෙන් බණ තියනවා පන්සලේ, ඒකට යනවා. ඊයේ ඉඳලා අද උදේ ඉඳලා දැන් කී වාරයක් නම් ඕක මතක් වෙන්නේ නැද්ද මේ වෙලාවට යන්න ඕනේ නේද? పూర్ව සූදානමක් එක්ක මනසේ මේ කටයුත්තට ගොනු වෙන්නේ. ඒ නිසා ඔය ඇත්තෝ හොඳින් මේ බණ ටික ඇහුවොත් ඒ ප්‍රතිඵලය ඔබට ගලප්පත්ති මෑණියන්ට මේ බණෙන් ඇති වැඩක් නෑ. දැන් බණ කියන්නේ ජීවත් වෙන ඔය ඇත්තන්ට. මේ බණේ ප්‍රයෝජන ලබන්න ඕන ඔය ඇත්තෝ. එකාරමුණක ඉඳගෙන හොඳට මේ බණ ටික ඇහුවොත් ඒ ප්‍රතිඵල ඔබටමයි. එතකොට මං හොඳට බණ ටිකක් ඇහුවා කියන සිතිවිල්ලෙන් ඒ පුණ්‍ය සිතිවිල්ලෙන් මියගිය ඥාතීන් ගැන හිතපුවාම අපට ඒ යුතුයකම කරන්න පුළුවන්. අතේ මොනවා හරි යමක් තිබුණොත් අපිට කාට හරි දෙන්න පුළුවන් වගේ යමක් දෙන්න නම් කාට හරි Taman ළඟ එකතුවක් තියෙන්න ඕන නේද? ඒ වගේ තමයි මේ පින්කමුත්. එනිසා ඔය ඇත්තන්ට මේ බණ දහම් කියන දේ ආගන්තුක නෑ. මේක අලුත් අත්දැකීමක් නෙවෙයි. ඕන තරම් බණ අහලා තියෙනවා ජීවිතේ. ඒවා සංඛ්‍යාත්මකව මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඕනේ තරම් බණ අහලා තියෙනවා. හැබැයි ඒ කොච්චර බණ ඇහුවත් සමහර වෙලාවට අපේ ජීවිතවල භාවිතාවන් ඇතුලේ නොඑක් විදිහේ විෂම අවස්ථාවන් එන්න පුළුවන්. මේ කියන දේවල් ඔක්කොම කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව මොකද්ද? නිතර නිතර බණ අහන්න කියලා. හැම ශ්‍රාවකයෙකු හැම ශ්‍රාවිකාවක විසින්ම නිතර දෙවේලේ බණ දහම් ඇසිය යුතුයි. ඊට හේතුව තමයි අපේ හිතත් හරියට ඔය අඳින පළඳින ඇඳුමක් වගේ. කොච්චර මිල වුණත් අලුත් විලාසිතාවක් වුණත් වතාවක් දෙවතාවක් පරිහරණය කළාට පස්සේ අනිවාර්යෙන් නැවත පිරිසිදු කරන්න වෙනවා. කන බොන පිගාන කෝප්පයක් වුණත් එහෙමයි. ඒවත් කිලුටු වෙනවා. හරි හැටියට සුද්ධ බුද්ධ කලේ නැත්තම් පාවිච්චි කරන්න බෑ. පිලුණු ගඳ ගහනවා. මේ ගොඩනැගිල්ල වුණත් එහෙමයි. මේක හැමදාම උදේට හවසට දෙවතාවක්වත් මේක සුද්ධ කරේ නැත්තම් අතුපතු ගෑවේ නැත්තම් කිලුටු වෙනවා. අපි ජීවත් වෙන පරිසරයත් එහෙමයි. ඒ නිසි පරිදි සුද්ධ බුද්ධ කලේ නැත්තම් පිරිසිදු කරගත්තේ නැත්තම් ඕනෑ නැති වල් හැදිලා වැඩකට නැති ඵල රහිත ඇහැට අමිහිරි ඒ පරිසරෙත් සකස් වෙන්නේ එහෙමයි.
අපේ හිතත් නිතර නිතර ධර්මයේ වෙත යොමු නොකළොත් අපිරිසිදු වෙන වත්තක් වාගේ, ඒ වගේම කිලිටු වෙන ඇඳුමක් වාගේ, නරක නපුරු හිතිවිලි වලින් පිරුණු මිනිස්සු හිනහ වෙද්දිත් අපි දන්නවා. දැක්කද අර හිනහව? බලන්නකෝ. හිනහ වෙනකොට දන්නවා මේ හිනහ වෙන්නේ හොඳටද නරකටද කියලා. කතා කළත්, බැල්මක් කෙළුවත්, ක්‍රියාකාරකමක යෙදුනත් Tamanටත් ඵල රහිතයි, අනුන්ටත් ඵල රහිතයි. ඒක තමයි ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා නිතර නිතර ධර්මය ඇසුරු කරන්න. ධම්මෝසද සමන්නත්ති කියලා කිව්වේ. අපි කොච්චර බෙහෙත් ගන්නවද නේද ලෙඩවලට? අද නම් ඉතින් කොච්චරක්ද ලෙඩ. බුදුහාමුදුරුවෝ මේ ලෙඩ ගැන කතා කළේ ගිරිමානන්ද සූත්‍රයේ. මිනිස්සු ආකාර දෙකකට ලෙඩ වෙනවා. කයින් ලෙඩ වෙනවා, මනසින් ලෙඩ වෙනවා. කය රෝග කොච්චර තියනවද? කය රෝග කොච්චර තියනවද මිනිස්සුන්ට වැළඳෙන? අද මේ නවීන වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුවයි සම්මත වුණත් බුදුහාඳුරෝ හෙලි කරපු ලෙඩ වට්ටවරුව තාම හොයාගෙනත් නැහැ. දැන් සමහරව අද කියනවනේ වෛද්‍ය විද්‍යාවෙන් නේද මේක තාම හොයාගන්න බෑ. ලෙඩ වට්ටෝරු ගත කරලා තියෙනවා. ඔය ඇත්තත් ඔය වැඩි හිටිය අසනීප වුණාම කවුරු හරි අසනීප වෙලා වේදනාවටපත් වුණාම ලෙඩක් කියන්නේ අසනීපයක් කියන්නේ ව්‍යාධියක් කියන්නේ හරි වේදනාකාරී අත්දැකීමක් නේ. ලෙඩ වෙච්ච කෙනා විතරක් නෙමේ ඔහු හෝ ඇය වෙනුවෙන් කැපවෙන අනිත් අයත් ඒ අසනීපෙත් එක්ක ලෙඩ වෙනවා. මනසින් ලෙඩ වෙනවා. ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඊටාම හොඳ සූත්‍රයක්. මොකද්ද? ගිරිමානන්ද සූත්‍රය. කටහරලා කියන්නේ ගිරිමානන්ද සූත්‍රය. ඒ සූත්‍රයේ දිගයි හරිම දාර්ශනික හරයක් අපේ ජීවිතවල අභ්‍යාස කළ යුතු සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට හරි අපූර්වට කියා දීපු සූත්‍රයක් මේ ගිරිමානන්ද සූත්‍රය. බුදුහාමුදුරුවන්ව හඳුන්වන නම් ගණන විශාල ප්‍රමාණයක් තියෙනවානේ. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම මනෝ චිකිත්සකයා හැටියට හඳුන්වනවා. ඉහළතම මනෝ වෛද්‍යවරයා හැටියට. ඒක සනාථ වෙන එක තැනක් තමයි ගිරිමානන්ද සූත්‍රය. මොකද මේ සූත්‍රයේ සංඥා භාවිතය උගන්වනවා. දැන් කවුරු හරි අසනීපුනොත් ඔයත් අපි හිතමුකෝ හිසේ අමාරුවක් තියෙනවා කියලා. සුව නොවන හිසේ කැක්කුමක්. වෙනත් මොනවා හරි දරාගත නොහැකි වේදනාවක්. අන්න ගිරිමානන්ද ලස්සනට පෙන්නනවා ඒ ඇති වෙන වේදනාව ඒ සිතිවිල්ල වෙනස් කරන්න. ඒක තමයි සංඥා භාවිතාව කියන්නේ. ඒ සංඥා භාවිතාව උගන්නලා ඒක කියන්නේ පැය 3-4ක දේශනාවක් වෙනවා. ඒ නිසා සූත්‍රයේ මතක තියාගන්න. මේ සූත්‍රයේ වටිනම කාරණාව තමයි සංඥා භාවිතාව කියන එක මතක තියාගන්න. මට උවමනා කළේ මිනිස්සුන්ට බාහිරව නැත්තම් ශාරීරිකව ඇති වෙන රෝග ඒවා ගණන් කළා ලයිස්තු ගත කරලා තියෙනවා. දැන් මේ තරුණ දරුවෝ ඉන්නේ හින්දා ගණන් කරගන්න රෝග වට්ටෝරුව. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, જીවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්හ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, දහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ. මේවා තේරෙන්නේ නේද? දහම් පාසල් ගිහලා තියෙන්නේ. ඒ වචන කියනකොට තේරෙන්න ගන්න පුළුවන්. සෝසෝ, අපමාරෝ කියන්නේ මොකක්ද? අපස්මාරේ. දද්දු, දද,
අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තං මදුමේහෝ අංසා අංශභාගී පිලකා පිලිකාවල් අංසා පිලිකා බගන්දරා ආයුර්වේද උගන්වන්නේ නේද බගන්දරා රෝගය කියන්නේ පිත්ත සමුට්ඨාන ආබාධා ඕපක්කමිකා ආබාධා විසම පරිහාරජා ආබාධා උතු පරිණාමජා ආබාධා කම්ම විපාකජා ආබාධා මේ මිනිස්සුන්ට ශාරීරිකව වැළඳෙන රෝග මේ හැම රෝගයකටම ප්‍රතිකර්ම තියෙනවා බටහිර වෙදකමෙත් තියෙනවා අපේ හෙළ වෙදකමෙත් තියෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මිනිස්සුන්ට වැළඳෙන රෝග ඊට වඩා ගොඩක් වැඩි. මිනිස්යන්ට මානසිකව වැළඳෙන රෝග වර්ගීකරණය කළා. අද බටහිර උගතුන් වියතුන් මේ පරිශ්‍රකයන් කියනවා මිනිස්සුන්ට වැළඳෙන රෝග පීඩා වලින් 80%ක් මොනවද? මානසික රෝග. නිතර ලැබෙන හැම ඉඩකදීම ධර්මයේ විත සිත යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවා. අප්‍රමාදේන සම්පාදේත කිව්වේ ඒක. අප්‍රමාදීව ධර්මයේ Taman වෙත කැඳව ගන්න. ප්‍රමාද වෙන්න එපා කොයි වෙලාවකවත්. ඒ ප්‍රමාද වෙන හැම වෙලාවකම අපි දුර්වල වෙනවා. මොකද මනසින් දුර්වල වුණොත් සියල්ල අද බලන්නකෝ අපි මේ කතා කරන බොහෝ දේවල් අපේ ජීවිතයේ එදිනෙදා මූණ දෙන දැන් ගෙදර තාත්තා මානසික වැද වැටුණොත් පවුල මැද වැටෙනවා. මිනිස්සු මෙලව හදාගන්නේ පරලොව හදන්න හරි මහන්සි. පරලොව හදන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනාව මෙලව සකස් කරගන්න. මෙලව ජීවිතය හොඳට සකස් කරගත්තොත් පරලොව පිළිබඳ අපට කිසිදු බියක් ඇති කරගන්න ඕන නැහැ. ලේසි නෑ බණ අහනවයි කියන එක. ඔය ඇත්ත මෙතන හිටියට සිතට හරි ගොඩක් වැඩ. නොඑක් කරුණු මොහොතින් මොහොත ක්ෂණයක් පාසා මේ විදුලි වේගයටත් වැඩි මේ තරංගයකටත් වැඩි සිතිවිලි වල තරම එනිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ ධර්මය මනවින් හොඳින් ශ්‍රවණය කරනවා මේ අහන බණ ටික මගේ ජීවිතේ අභ්‍යාස කරන්න මම වෑයම් කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම එක වචනයයි කිව්වේ මේ ධර්මානුශාසනාවට මාතෘකාවක් හැටියට අප්‍රමාදේන සම්පාදේත කියලා. සියලු බෞද්ධ ශ්‍රාවකයෝ වහ අප්‍රමාදී විය යුතුයි. ඒ වගේම සියලු බෞද්ධ ශ්‍රාවකයෝ නැත්නම් බෞද්ධ කියන කතාවටත් එහාට ගිහින් සියලු සිංහලයෝ එකම කමඨහනකට පෙළ ගැහිය යුතු අවස්ථාවක ඉන්නේ. එක කමඨහනයි. ඒක ජාතික කමඨහනක් වෙන්න ඕන. ජාතික කමඨහනක්. මුළු රට මෙතෙන්ට අපිට ගේන්න වෙනවා. ඒ වෙනුවෙන් හාමුදුරුවරුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කිසි වෙනසක් නැහැ. මේ සිව්වණක් පිරිසම අප්‍රමාදේන සම්පාදේත. මේ හතර ගොල්ලොම අප්‍රමාදී විය යුතුයි. කුමක් නිසාද? පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් ශාස්ත්‍රවරයෙක් ලෝකයේ අද දක්වා පහළ වී නැහැ. මිත්‍යා දෘෂ්ටියක ඇති භයානකකම දාර්ශනිකව පෙන්වා දෙන්න. දැන් මෙතන ඉන්නවා අපි උපදින්නත් කලින් ඉඳලා බණහන අම්මලා ඉන්නවා මෙතන.
අර වැඩිහිටි තාත්තලා ඉන්නවා. අපි උපදින්නත් කලින් අපි දන්න මොන බණද ඒ ඇත්තෝ එක ගත්තොත්. ඒ නැත්තම් අහලා තියෙන තරම කොච්චර බහුශ්‍රතයිද. ඒ නැත්තම් අහලා බලන්න කවදාකවත් කොහේ හරි කොයියම්ම හෝ හාමුදුරු කෙනෙක් කිනම් හෝ දේශනාවකදී ධර්මයේ නාමෙන් තුනුරුවන්ගේ නාමෙන් කාට හරි ගහපන් මරපන් කොටපන් කියලා තියෙනවද කියලා කවදාකවත් අපිට එහෙම අන්තවාදයක් නැහැ. බෞද්ධයේ අන්තවාදයේ එකම අන්තය ඒ තමයි නිවන. ඒ නිවන් අරබය අන්තවාදී වෙනවා. කොහොමද? භික්ෂුවකට ඕන වුණොත් මේ සමාජ ජීවිතයේ පැත්තකට දාලා ඉක්මනට නිවන් දකින්න නම් දායකයොත් එපා කියලා පන්සලුත් එපා සතර පෙරුත් එපා ඔන්න ගෝලිය බාලියොත් එක ඒව කරගන්න කියලා හාමුදුරුවෝ යනවන්නේ කොහේ හරි කැලේකට ආරණ්‍යයකට. ගිහි කෙනෙක් නම් මට මගේ බිරිඳත් එපා දරුවොත් එපා දීපලත් එපා ඔයගොල්ලෝ මේව බලා ගන්න කියලා ඒව බෙදා දීලා ගැටලුවක් ඇති නොවෙන්න ගිහිල්ලා භාවනා ආයතනයක ආරණ්‍යයක මහාන වෙනවා. ඔක තමයි අපේ අන්තවාදී. එතන ඉඳලා කෙලස් මරනවා. දැන් අනිත් ආගමික අන්තවාදයන් කොහොමද? ලෝකේ ඒ නිර්මාණවාදී බොහෝ ආගමික ඉගැන්වීම් වල තියෙන්නේ භීෂණය, පීඩනය සහ වෛරය. දැන් ඒක අපි මිට මාස කීපයකට පෙර ආතුව අත්විඳා. ගිය අප්‍රේල් 21 වෙනිදා නේද? දෙවියන්ගේ නාමෙන් මරාගෙන මැරෙනවා. ඒක දෙවියන් වෙනුවෙන් කරන පූජාවක්. දැන් අපි අප්‍රමාදේන සම්පාදේත විය යුතු නැද්ද? දැන් අපි අප්‍රමාදී වෙන්න ඕන මොකටද? ඒ මිත්‍යා දෘෂ්ටික බලවේග මේ බුද්ධ භූමියත් ඒ බුද්ධ භූමිය ආරක්ෂා කරපු ඒ කියන්නේ සියවස් ගණනක් ආරක්ෂා කරපු જાතියත් මිත්‍යාවට ගොදුරු කරන්න කටයුතු යෙදෙන නිසා එනිසා මේ රටේ බණ කලාව දැන් වෙනස් වෙන්න ඕන. මින් පස්සේ ඔය ඇත්තෝ බණකට දහමකට ආරාධනා කළත් මේ අරබන මේ බණ නෙමෙයි. මේ මිත්‍යා දෘෂ්ටිය පරාජය කිරීම සම්බන්ධයෙන් කවුද බණ කියන්නේ? අන්නේ හාමුදුරුවෝ වඩම්බල බණ කියන්නේ. අද එහෙම වැඩපිළිවෙලක් මේ ගොඩනගන්නේ අපි. මොකද ඒ තරම්ම මේක දරුණු තැනක තියෙන්නේ. ත්‍රිපිටකයට ගියොත් අපේ සූත්‍ර ගණනාවක් බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවා අපිට. සූත්‍ර ගණනාවකින් පාසාදික සූත්‍රයේ දීඝනිකායේ මහා දුක්ඛඛන්දෝපම සූත්‍රය සූත්‍ර ගණනාවක මහා දුක්ඛඛන්දෝපම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක පාපයක් තවත් නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටියට වැඩෙන්න ඉඩ දෙන්න එපා. මිත්‍යා දෘෂ්ටියේ ඒ තරම්ම භයානකයි. පංචානන්තරය පාප කර්මයකට වඩා මිත්‍යා දෘෂ්ටිය භයානකයි කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. පංචානන්තරය පාප කර්මය කවුරුත් දන්නවනේ නේද? ඊටත් වඩා භයානකයි. මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගැනීමෙන් ඇතිවෙන ස්වභාවය. ඒ මිත්‍යා දෘෂ්ටිකයා කරන අපරාධය. දැන් ඔය 21 වෙනිදාම සිද්ධිය ආරම්භ බලන්න. නේද? ඒ දැන උගත් වෛද්‍ය වෘත්තියේ, ඉංජිනේරු වෘත්තියේ එහෙම හිටපු මේ බොහෝ සැප සම්පත් විඳපු ඉලන්දාරී ජාතියක් ආගමක් භාෂා ભેද මේ මිලෝ දෙයක් නැහැ. අර පල්ලිවල මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනකොට පොඩි දරු පැටව් ගැබිනි මව්වරු ආච්චිලා සීයලා නේද මොන තරම් ප්‍රමාණයක්ද කියලා හිතන්න. මොකද එතන තිබුණු ભેදේ තමනුත් ඝාතනය වෙලා අන්‍යයත් ඝාතනය කළා.
බලන්න ඇයි මොකටද මේ? ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. දැන් ඇෆ්ගනිස්තානය කියන රට බෞද්ධ රටක්. ලෝකේ පුදුමය දනවන සුළු විශ්මිත නිර්මාණ බාමියන් පිළිම ගත්තොත්. මිට පරම්පරා 40කට විතර කලින් බෞද්ධ රාජ්‍යයක්. හාමුදුරුවරු දුර්වල වුණා. බෞද්ධ සමාජයේ හසුරුව ගන්න කවුරුත් නැහැ නායකයෙක්. මිනිස්සු අතරමං වුණා. මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වුණා. ඒ රටේ බාමියන් පිළිම හැදුවේ ලංකාවෙන් ගිහපු මුතුන් මිත්තු නෙවෙයිනේ. ඒ රටේ හිටපු බෞද්ධ මිනිස්සු. ඒ පිළිම නෙලපු අතීත පරම්පරාවේ ඒ මිනිස්සුන්ගේ වර්තමාන දරුවෝ අර තමන් හදපු පිළිම බෝම්බ ගහලා විනාශ කෙරුවා. දෘෂ්ටිය වෙනස් වුණා. ශරීර කූඩු එකයි. හැබැයි දැක්ම වෙනස්. දෘෂ්ටිය වෙනස් වුණා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒක මහා භයානක පාපයක්. ඒ නිසා අපට විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අපට බෑ අපේ සමාජය මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වෙද්දී ආනේ මේ සියල්ල අනිත්‍යයි කියලා බලන් ඉන්න බෑ. ඒකට අපිට ඉඩ දීලා නැහැ බුදුහාමුදුරුවෝ. ඒවා දුටු තැන පරාජය කිරීම අපේ මේ දැන් ඉන්න සුජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් විතරක් නෙමෙයි උපන් දරු පැටවුන් වෙනුවෙන් කරන යුතුයකම. මොකද මේ සම්මා දිට්ඨික ධර්මය ආරක්ෂා කිරීම අපි ජීවත් වීමේ එක අරමුණක්. අපි නිකන් මේ ජන කොට්ටාසයක් නෙමෙයි ලෝකේ. කල්ලතෝනි එහෙම නෙමෙයි අපි. මහා පුදුම පින්වන්ත జాතියක්. අද මේ නන්නත්තර කරලා තිබ්බට මෙහෙම සුන්දර රටක් ලෝකේ රටවල වල ඇවිදපු අය තියෙන මෙතන ඕන තරම් නේද? අපිත් ඇවිදලා තියෙනවා. පරිම සතියක් ඉන්න හැකි. අපි වගේ මං හිතන්නේ මෙහෙම නිදහසේ ඉන්න జాතියක්. මේ වගේ සම්පත් තියෙන జాතියක්. මට මේ මෑත කාලෙත් එක ජපන් මහත්තයෙක් හම්බෙලා කියනවා හාමුදුරනේ මේ ප්‍රොෆෙසර් කෙනෙක් ඔයගොල්ලන්ගේ ජාතිය නම් මහ පුදුම ජාතියක් මං ඒ මොකද මහත්තයෝ රත්තරන් කන්දක් උඩ පිණුම් ගහන වඳුරු ටිකක් කිව්වා අපි. ඒ මිනිස්සයා මේ සියලු කතාවට කිදීපු උත්තරේ එච්චරයි. මිලකල නොහැකි මහා නිදානයක් රැකපු ජාතියක් අපි නේද? ඒක තමයි මේ උතුම් ධර්මයේ සද්ධර්මයේ ත්‍රිපිටකයත් එක්ක. ඒහා බැඳි මහා සංස්කෘතියක්. මද ලෝකෙ කිසිම තැනක නැති ශිෂ්ටාචාරයක්. තාම බලන්නකො ඔය යුරෝපාදී රටවල බටහිර ජීවත් වෙන අපේම මිනිස්සු සමහරවිට අවුරුදු 15 20 එක රැකියාවල් වලට ගිහිලා දැන් දරු මල්ලෝ හම්බ වෙලා ගෑනු දරුවෝ පිරිමි දරුවෝ අවුරුදු 16 17 වෙනකොට ඒගොල්ලෝ කියනවා පුතේ යමු ලංකාවට ගිහිල්ලා එන්න. ඇයි කියලා අපුවාම නෑ. ඒක කියන්නේ නෑ. හැබැයි ඒ අම්මගේ තාත්තගේ හිතේ තියෙන මොනවා වුණත් අපේ දරුවෝ අපට හදාගන්න තාම හොඳ රට කොහෙද? මේක. හිතන්නකෝ. අපි හරිම පින්වන්ත జాතියක්. ඉතින් එහෙව් පින්වන්ත జాතියක් මොකද්ද අවාසනාවකට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ මහා මිත්‍යාවකට ගොදුරු වෙලා කියන්නේ අද වෙද්දී අපි විපත්ති 9කට මුහුණ දෙනවා. එකක් නෙමෙයි. දැන් ඒවා පේන්න පටන් අරන් තියෙනවා විපත්ති. එක පැත්තකින් අපේ අනාගත දුවල පුතාලට අනාගත දරුවන්ට අපේ කියලා ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න තියෙන පරිසරය විනාශ කරනවා. ඊළඟට ලෝකේ ඕනෑම රටක තියෙනවා හදබිම් කියලා කොටසක්. ඒවට කියන්නේ හાર્ට්ලන්ඩ් කියලා. හાર્ට්ලෑන්ඩ්. හදබිම් වටිනාම තැන් මේ භූමියේ. ඒ හදබිම් සියල්ල අද ආක්‍රමණය කරලා ඉවරයි. ඊළඟට
එක පැත්තකින් උපදින්න නොදීම තිඹිරිගෙයිදිම මරා දානවා. ධර්මපාලතුමත් ඕක කිව්වනේ නේද? මතක තියාගනින්න බලාගේ දරුවන්ට කවදා හරි ආයේ මේ ලෝකේ මේ කෙලිය දකින්න හම්බෙන්නේ මේ කළු සුද්දන්ට පුළුවන් බලාගේ දරුවෝ තිඹිරිගෙයිදිම මරා දාන්න කියලා. දැන් ඒක වෙමින් තියෙනවා. ඊළඟට ඉපදින දරුවෝ මද්ද්‍රව්‍ය ඇතුළු මේ මහා විනාශකාරී වැඩපිළිවෙලකින් එහෙම මරනවා. දර්ශනයක් සහිත අර සම්මාදිට්ඨික දරුවෝ මිනිස්සු මිත්‍යා දෘෂ්ටියට ගොදුරු කරනවා, අන්‍යාගමිකකරණයට ගොදුරු කරනවා. අපි ළඟ තියෙන වාර්තා මේ කුරුණෑගල ඉඳලා කිලෝමීටර 4ක් වගේ සීමාව ගත්තොත් නගර සීමාවේ එක 700ක් මුස්ලිම් කරලා තියෙනවා මේ වෙනකොට. දිවුරුම් ප්‍රකාශයත් එක තියෙනවා අපි ළඟ. අන්‍යාගමිකකරණයට ගොදුරු කරනවා. එක පැත්තකින් මුස්ලිම් කරණය. මේ වගේ විපත්ති ගොඩක් වන්ද්‍යාකරණය, අන්‍යාගමිකකරණය, මුස්ලිම්කරණය, හදබිම් ආක්‍රමණය. මෙන්න මේ කාරණා ගැන වැඩිහිටියෝ දැනුවත් වෙන්න ඕන. තරුණයෝ දැනුවත් වෙන්න ඕන. හැම කෙනෙක්ම මේ කරුණු කාරණා වලින් දැනුවත් වෙලා මේ මහා විපතින් ගැලවෙන්න අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. ඒකයි අපමාදේන සම්පාදේත කිව්වේ. වහ කටයුතු සම්පාදනය කළ නොගත්තොත් නිවන් දකින්නත්, භාවනා කරන්නත්, දන් දෙන්නත්, තොරන් ගහන්නත්, සැරසිලි කරන්නත්, පෙරහැර කරන්නත්, මේ මොන දේ කරන්නත් රට තියෙන්න එපාය නේද? එනිසා ඒ මිසදිටු බලවේග වලින් මේ බුද්ධ භූමිය භයානක විදියට කිලිටු වෙන යුගයක් නිසා වහ අපි බෞද්ධ ශ්‍රාවකයන් හැටියට එකතු විය යුතුමයි. බෙදිලා දුර්වල වෙලා නිර්වින්දනය වෙලා යන එනමං නැතුව තමන්ගේම ජාතිය කෙරෙහිවත් තමන්ගේම නායකයෝ කෙරෙහිවත් විශ්වාසයක් නැතුව ඊටාම අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වෙලා ඉන්න මේ මිනිස්සු ඒ විපත්යෙන් මුදවා ගැනීම සඳහා තමයි අපි මේ වැඩපිළිවෙලක් හැදුවේ බුදුබල සේනාව කියලා. ගලප්පත්ති මහත්මයාට දැන් ඒ නෝනට සන්තෝෂ හිතෙන්න ඕන අනේ අපි මේ මල්ලට අපි අත ගැහුවනේ කියලා. අපි කොච්චර දුෂ්කරතාවන්ට මුහුණ දුන්නද? අපිට කොච්චර වද දුන්නද මිනිස්සු? එහෙමයි කියලා මේක අතාරින්න අපිට බෑ. ඒක වීරයක්, ඒක පාරමිතාවක්. අපි දසපාරමී කියලා ඉගෙන ගන්නවා. හැබැයි භාවිතාවය තුළ ඒක පුරන්නේ නැහැ. අපි මේ රටත් දයත් වෙනුවෙන් කරන්නේ පාරමිතාවක්. මේ වීරි පාරමිතාව. අපි කොච්චර බැනුම් අහනවද? බලන්නකෝ පාපිස්සක් වගේ අපි කලබල වෙන්නේ නැහැ නේ. උදාහරණ අපිට ගන්නවා පාපිස්නා බිස්සක් සෙයින් මන් නැතුව භික්ෂුවකට වැඩ කරන්න කිව්වේ එහෙමයි. එනිසා අපිට කවුරු මොනවක් කිව්වත් කවුරු මොන තරම් නිന്ദා අපහාස මේ මොනවා කරත් අපිට වැඩක් නැහැ. අපි ඒවෙන් වැටෙන්නෙත් නැහැ. අපි ඒවෙන් වටන්නත් බෑ. මොකද අපිට බුදුහාඳුරෝ පෙන්නපු මාවතක් තියෙනවා. ඒ උජුපටිපන්න මාර්ගය තුල තමන්ගේ ප්‍රජාව රැක ගන්න කියලා බුදුහාඳුර අනුශාසනා කරලා තියෙනවා. ඒ දෘෂ්ටි අනුව අපි අපේ රාජකාරිය කරනවා. ඉතින් ඔය ඇත්තන සතුටු වෙන්න පුළුවන් අපි නිදි මරාගෙන කොච්චර අතහැරලා ගියාද නේද? ඔයගොල්ලෝ මේක රැකගෙන හිටියා. ඒ නිසා අපි මේ ගත්ත වෙහෙස අද වතුර ගිහිල්ලා නැහැ. අපි මේ අවුරුදු 5ක් 6ක් තිස්සේ කතා කරපු දේවල් අද ඔක්කොම අලුතෙන් කතා කරන්න පටන් ගන්න. අපිට ඒක නේ සතුටුයි. මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වෙනවා නම්, වන්ද්‍යාකරණයට ගොදුරු වෙනවා නම්, මේ මිනිස්සුන්ගේ හදබිම් ටික ආක්‍රමණය කරනවා නම් ඒක පාරමිතාවක්. ජාතිය වෙනුවෙන් පුරන කවුරු හරි ඒකට කැප වෙනවා නම් ඒ හැමෝටම ඒක බලන්න පාරමී කීයද? අදිෂ්ඨාන පාරමිතාව. මිනිස්සු කරන මේ අහස පොළව නුහුල්ලන බොරු චෝදනා කොච්චර අපි ඉවසනවද? කාන්ති පාරමිතාව. මේවට මූණ දෙන්න අපි වීරිය වඩනවා, වීරිය පාරමිතාව. සත්‍ය වෙනුවෙන් විතරයි පෙනී ඉන්නේ, සත්‍ය පාරමිතාව නේද? කොච්චර පාරමී පිරටවද?
ඒ අදිෂ්ඨානය අපි ඇති කරගත යුතුමයි. බණ කියන මං විතරක් නෙමෙයි අහන ඔය ඇත්ත හැමෝටම හැමවට්ටම මේ පුංචි දරුවෙක්ට පවා. මේ පොඩි දරුවෙක් මේ තරුණයෙක් තරුණියක් හැමෝටම මේකේ වගකීම් පැවරෙනවා. කොහොමද අපි මේ විපත්තියට මුහුණ දෙන්නේ? ඒකට තියෙන එකම වැඩපිළිවෙලයි. ඒ වැඩපිළිවෙල තියෙන්නේ මේ ධර්මයේ තුලම විතරයි. දැන් මේක මේ අර පීලි පන්නගත්ත සමාජයක් නේ. මෙහි දළදා වඳින ගමන් ගිහිල්ලා අර ඒ තිරුපති වඳිනවා. නේද? ඒ වැඳලාවිල්ල තමයි මෙහි පාලන තන්ත්‍රය ගෙනියන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද එක කතෝලික නායකයෙක්වත් පන්සිල් ටික දෙනකොට වැඳගෙන ඉන්නව දැකලා තියෙනවද? නෑ අත් දෙක වැඳන් ඉන්නේ. කවදාකවත් දැකලා තියෙනවද මුස්ලිම් නායකයෙක් පන්සලකට මොන උත්සවයකට ආවත් මොන රාජ්‍ය උත්සවයේ පන්සල් ටිකද නෑ උන් එක ඉන්නවනේ අභිමානේ. ඒක දෙමළ නායකයෙක් දැකලා තියෙනවද නෑ. අපේ උන් නල්ලූර් කෝවිලට ගිහිල්ලා අඹුඩි විතරයි ගහන්නේ නැත්තේ. මෙන්න තත්ත්වය මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වීමේ තරම. උන් වලිග කපාගෙන රටේ මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා උන්ටම ආවඩන සංඝයා වහන්සේලා ටිකුත් තියාගෙන සර්ව ආගමික සර්ව ජාතික මේ ඔක්කොම ආගම් එකයි සංහිඳියා දැන් එකයි මේ ඔක්කොම මොන විපතක්ද මේ මහා ලොකු බෞද්ධ ඒ බෞද්ධ නම් නායකයෝ බෞද්ධ නම් ඒගොල්ලන්ට උපදෙස් දෙන සංඝයා වහන්සේලා බෞද්ධ සංඝයා වහන්සේලා නම් පෙන්වන්න එපා පාර පාලකයන්ට යනවා මෙන්න මේ පාරේ අපේ පාර හරි පැහැදිලිනේ මේ ප්‍රශ්න වලට අද බලන්න මේ සමාජයේ තියෙන දුක්ඛන්ද ගත්තොත් චතුරාර්ය සත්‍යමනේ නේද දුකට හේතුව මේක නැති කරන්න පුළුවන්ද බැරිද ඒක නැති කරන මාර්ගය අමාරුද මේක කරන්න හේතුඵලවාදය දන්නේ නැති බෞද්ධ නායකයෝ කොහේ රට කෙලින් කරන්නද වැදගත් වෙන්නේ හේතුව හේතුඵලය හේතුව නොනසා ඵලය නසන්න බෑ ඒක මිත්‍යාවටත් මිත්‍යා දෘෂ්ටියටත් අදාළයි ආර්ථිකයටත් අදාළයි අධ්‍යාපනයටත් අදාළයි සෞඛ්‍යයටත් අදාළයි හැම ක්ෂේත්‍රයකටම අදාළයි සරලව ගොත් මුළු ජීවිතේම කියන්නේ හේවක දැන් එහෙනම් අපි වෑයම් කරන්නේ මේ මිත්‍යාවන්ගෙන් බැහැර වෙලා යහපත් දැක්මක් තුල මේ සමාජය හසුරුවා ගන්න මේ හේතුඵලවාදී දර්ශනය උඩ ඒ මැදි මාවතේ මේ මිනිස්සු ටික ගොඩනගන්න. එහෙම නැත්නම් මේ මිනිස්සු විනාශ වෙනවා. ඒක කරන්න නම් පින්නතුණි අපි පිළිවෙත් පුරන්නම ඕන. පිළිවෙතක් නැති පිළිවෙත් නොපුරන ශ්‍රාවක සමාජයේ බිඳ වැටෙනවා අනිවාර්ය වශයෙන්. පිළිවෙතක් නැති බෞද්ධ සමාජය. මොකද්ද පිළිවෙත කියන්නේ? ඒක පෙන්වන්නම්කෝ අර පිළිවෙත කියන එක තේරුම් ගන්න අපි ගත්තොත් දෙවියන් කෙරෙහි භක්තියෙන් වුණත් දෙවියන්ට බයෙන් හරි මුස්ලිම් මිනිස්සු දවසට කී වතාවක් යාඥා කරනවද? 5 වතාවයි. 5 වතාවක් දෙවියන්ට යාඥා කරනවා. ඒ මිනිස්සුන්ටත් අපටත් පායන්නේ එකම ඉර. එකම පරිසරය. මිනිස්සු වැස්සත් පල්ලියනෝ, පැවුවත් පල්ලියනෝ. ආර්ථිකේ උඩ ගියක් පල්ලියනෝ, පල්ලෙහා ගියත් යනවා නේද? මේ සංසිද්ධීන් සියල්ලටම මුණ දීගෙන අපි වගේම බිසියේ මිනිස්සු. හැබැයි බලන්නේ දවසට 5 වේලක් යාඥා කරන මිනිස්සු හැම සිකුරාදම තමන්ගේ පොඩි උන් ටික අරගෙන සිකුරාදට පල්ලියට පිරෙන ලස්සන බලන්න නේද? එකම හිස් ගොඩක් ඔක්කොම නොවුනත් දැන් මේ උදාහරණයක් විදිහට මේ ධර්මශාලාවලම බලන්නකෝ අපි කොයි පන්සලට කොයි වැඩසටහනකට ගියත්
අපි නම් ටිකක් එතනින් බැහැර වෙලා තියෙනවා. දැන් අපේ වැඩවල ටිකක් පිරිමි එනවා. කොහේ බැලුවත් මේ ගෑනු උපාසකම්මල ටික පිරිවරාගෙන අපි දේශනව දෙසුන් තියාගෙන. පැය දෙක තුන හිනාස්ස ඉතින් දේශනව. මේ අම්මලගේ කිසි ගැටලුවක් නැහැ නේ අපිට. උන්දලගේ සරදාව මන්තකම් මොකක්වත් වෙලත් නැහැ. උන්දල එහෙම පිරිහිලත් නැහැ. නමුත් බලන්නකෝ අපේ බහුතරයක් 75ක් පිරිමින්ට මොකද වෙලා තියෙන්නේ? මුන් හදන්න බෑ මුන් මකන්න ඕන. ඇත්තමයි. පොඩි එකා උස්සන් එනවා. පලෙන් බ්ලෑස් දෙලා වරේ. ඌ බස්සනවා අතරින් බස්සලා ඌ බලයන් යනකම් බල යනවා කෙලින්. බලගේ බණගේ වල ගිහලා බලන්න. බණ ගෙදර ගිහපුවාම පොඩි එකා අඹ කියලා අතන වාඩි වෙයන්. අරෝ ඉන්න එළියට වෙලා. එළියේ ඉඳලා රිමෝට් කන්ට්‍රෝල් එකෙන් තමයි පොඩි එකා මෙහෙවන්නේ. අර හොරේන් බලනවා. අර මෙහෙම තමයි නරකෝ මේ වගේ. අර උට පින නෑවිලා මේක ඇතුලේ වාඩි වෙලා අදාළ දේ ඔලුව සුද්ධ කරගන්න. හරි බණකාරයෝ. හරි බණකාරයෝ. මුළු රට සුද්ධ කරන්න කතාව වත්ත සුද්ධ කරගන්න උදැල්ලක් අල්ලන්න නැති එක. ඇත්ත කතාව ඕකනේ. තමන් නොරක්කින සිල් පොඩි එකා ලව්ව රක්වන්න පුදුම උනන්දුවක්. සමහර අම්මලත් එහෙමයි නේද? සමහර අවස්ථාවල දැන් පරණ අම්මල නෙවෙයි අලුත් අම්මලා. දැන් අලුත් අම්මලගේ ඉතින් තත්ත්වේ හොඳයි තමයි. දැන් ඉතින් මොකද දැන් අපි බැලුවොත් මේ නගරේ කිලෝමීටර් දෙකක් එහාට මෙහාට ගිහිල්ලා බැලුවොත් පුස්තකාල කීයක් ඇද්ද මේකේ? රූපලාවන්‍යකාර කොච්චර ඇද්ද? ඇඟ හදන, මූණු හදන ඒවා වැඩි. ලස්සනට ඉන්න ඕන. කාන්තාවක් කියන්නේ රත්නයක්. ඒ ගෑනු ලස්සනට ඉන්න ඕනේ. කිසිම තරකයක් නැහැ. හැබැයි පොඩි එකා හොඳට සරසලා ළමාසාරිය අඳගෙන දහම් පාසලට එවලා අම්මා එනවා අතෙන්ට වෙන විදියකට. මම මේ කියන්න හැදුවේ වෙන කතාවක්. ඒවා නිකන් අර ඕපදූප බණ වෙනවා ඒවට වැඩිපුර කරුණු කියන්න ගියාම මම මේ කියන්න හදන්නේ අපි ශ්‍රාවක ශ්‍රාවිකාව පුරුදු වෙලා ඉන්නවා තමන් නොරක්නා සිල් තමන් නොපුරන පිළිවෙත් වැඩි හිටියෝ දරුවෝ ලව්වා පිළිවෙත් පුරවන්න හදනවා නොරකන සිල් දරුවෝ ලව්වා රැකවන්න හදනවා ඒක හරියන්නේ නැහනේ ඒ සීලය ඒක රැක්කොත් තමන්ට මට කියන්න උවමනාව තියෙන්නේ ඔය ඇත්ත හිතන්න පිළිවෙත් පුරන සමාජයක් ඒක මිත්‍යා දෘෂ්ටික පිළිවෙතද මොකද්ද කියන එක නෙමෙයි වැදගත් හැම සිකුරාදම පල්ලියට ගිහිල්ලා පස් වේලක් යාඥාවට යන මිනිස්සු ඒ මිනිස්සු සමගීද අසමගීද උන් වෙනුවෙන් මරාගෙන මැරෙන්නේ උන් ඇවිල්ලා උන්ගේ ජාතිය වෙනුවෙන් අපි අපේ මිනිස්සු වෙනුවෙන් අපිට ඉන්න වෙනවා අකමැත්තෙන් හරි ඉන්නවා සමගිය ඒ සමගිය හදලා තියෙන්නේ කවුද අපේ රටේ නායකයෝද නෑ උන්ගේ දෙවියෝ ඒ සමගිය නිසාම ආර්ථිකමය අතින් බලවත් එතකොට ඒ දියුණුව ඒ සමගිය ඒ ස්ට්‍රෙන්ත් එකේ ශක්තිය හදලා තියෙන්නේ කොහෙන්ද එතකොට ආගමෙන් ඒක හදලා තියෙන්නේ ආගමෙන් ඉතින් හත් දෙකේ හඳුන අපිට පන්සලෙන් ඕක කරන්න බැරිද අපේ පන්සලේ ඇවිල්ලා එක්ක කණු ටික බෙදා ගන්න බැරුව රණ්ඩු වෙනවා ඒත් විතර කණුවටත් රණ්ඩු දේවාලේ පූජාවටත් රණ්ඩු පුදුම ප්‍රශ්නයක් දායක සභාව ගත්තත් එක්ක එතන UMP ශ්‍රී ලංකා කියලා අරුන් එනවා නම් අපි එන්නේ නැහැ උන් කලින් යනවා අරුන් පස්සේ ඇවිල්ලා යනවා මේ මොන තත්ත්වයක්ද මේ මොනකටද මේ ඒකයි මම කිව්වේ අරමුණක් නැතුව නන්නත්තරේ නිර්වින්දනය වෙලා යන જાතියක් මේ මිනිස්සු ධර්මශාලාවට කැඳවලා මේ මිනිස්සුන්ගේ සමාධිය හදලා යා යුතු මග නොයා යුතු මග කල යුතු දේ නොකල යුතු දේ
අත්හල යුතු දේ, ලංකරගත යුතු දේ, කිව යුතු දේ, නොකිව යුතු දේ මොකක්ද කියලා අපි හරියට පහදා දෙන්න වැඩසටහන නොයදුවොත් ආය අපිට ගොඩ ගන්න බැරි තැනකට මේක කඩන් වැටෙනවා. අපිට දැන් ගොනු වෙන්න තියෙන එකම තැන පන්සල. පන්සලට ගොනු වෙලා එක කමටහනක්, එක ජාතික කමටහනක් හදාගෙන මේ විපත්ති මොනවද කියලා හඳුනගෙන අපිට වැඩන්නේ UMPද ශ්‍රී ලංකාද අර පෙරමුණු මේ පෙරමුණු අපිට වැදක් නැහැ. ඒවා කොයි එකෙන් දෙන්නේ, කොයි පැත්තෙන් දෙන්නේ බලන්න ප්‍රතිපත්ති බලලා ඒ කාලේට ඒක කරගන්න. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී ඒකත් පුදුම වාසනාවක්. කතරේ ගහනවා. ඊළඟ අවුරුදු 5ෙම බැන ඉන්නවා. ආය ඡන්දයක් එනවා, ආයේ වැරද්දම කළා ආපහු වරුවට බැන ඉන්නවා. නේද? මෙහෙම රටකට යන්න බෑ. සහ මේ වගේ හැමදාම රවට්ටන්න දෙන්නත් බෑ. ඒක හරි විනාශයක් වෙනවා. මේ සියල්ලකටම උත්තරේ තියෙන පින්නතුනි පිළිවෙත් පිරීම ඇතුලේ. සහ විශේෂයෙන් පිරිමි ධර්මයට කැඳවීම ඇතුලේ. දැන් ඉස්ලාමයේ ශක්තිමත් වෙන්නේ පිරිමින්ගෙන්. ඒක ගෑනුන්ට කිසිම අයිතිවාසිකමක් නැත. දැන් කොළඹ මම හිතන්නේ පවුල් 10ක් 15ක් දැන් පදිංචි කරලා ඉන්නවා මම මේ වෙද්දි ගෙනල්ලා. මුස්ලිම් කාන්තාවෝ යන්නේන මන් නැහැ. ප්‍රශ්න කියන්න තැනක් නැහැ. ඒ අතින් ඔයත් කොච්චර අපේ අම්මලා විඳින නිදහස මොන නිදහසක්ද අපේ අම්මලා මේ දහම ඇතුලේ විඳින්නේ. ඒ මිත්‍යා දෘෂ්ටික ආගම් එක ගත්තට පස්සේ නේද? අපි ගත්තොත් දැන් අපේ අම්මලා එහෙම ගත්තොත් ආදරේ කියන්නේ ඉතින් මගේ අම්මේ ආදරේ උල්පත්නේ. ඈ ආදරේ හින්දා මැරනවනේ. ඒ හින්දානේ බලන්නකෝ අපිව පස්සේ කතා කරමුකෝ කෙටියෙන්. ඉතින් මම මේ කියන්න හදන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ කාන්තාව වැටලා තියෙන තැන පිරිමි නරකයි කියලා කියන එක නෙමෙයි. බහුතරයක් ඒ ශ්‍රද්ධාවන්තව මොන ගැටලුව තිබුණත් ඒ දන් වැට පුරාගෙන ඒ පිළිවෙත් ටික පුරාගෙන ඇඟිල්ලෙන් එන හරි ඒක කරනවා. ඉතින් ওই විදිහට කතා කරන්න ගත්තොත් ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අපි ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා ભેදයක් නැතුව මේ පිළිවෙත සම්පූර්ණ කරන්නේ කොහොමද? ඒකට පින්නතුනි බුදුහාමුදුරුවෝ කරුණු 4ක් දේශනා කළා. ඔයත් හිතන්නේ කරුණු 4 අපේ ජීවිතේ අභ්‍යාස වෙනවද කියලා. අභ්‍යාසයක් නැති ශ්‍රාවක ජීවිතය ඵල රහිතයි. ඒක වැඩක් නැහැ. ඒ පිළිවෙත නැති ශ්‍රාවකයා ඕනෑම පෞකාර මිත්‍යා දෘෂ්ටික බලවේගයකට හසුරවන්න පුළුවන්. එයි නිකන් බැලුම් බෝලේ වගේ හිස් බරක් නැහැ, ගැඹුරක් නැහැ, ධර්මයේ පිළිබඳ අදහසක් නැහැ. ඒ නිසා ඕනම මායාවකට ඕනෑම මිත්‍යාවකට ගොදුරු කරන්න පුළුවන්. අන්‍යාගමිකරණය කළ මිනිස්සු ඒ ගොදුරු වෙන්නේ ඒ මායාවට, ඒ මිත්‍යාවට. ඒ බර නැහැ, ගැඹුර නැහැ, ප්‍රැක්ටිස් කළා නැහැ, අභ්‍යාසයක් නැහැ, පුහුණුවක් නැහැ, පිළිවෙතක් නැහැ. අපිට උවමනා කරන්නේ පිළිවෙත් පුරන සමාජයක්. දැන් ඔය මම දැක්කා මට මතකයි ගිය කාලේ පහුගිය අවුරුද්දේ මට මතක නැහැ. හැමතැනම බෝඩ් එකවල තිබුණේ සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැහෙමු කියලා. පිළිවෙත තමයි වැදගත්. බෞද්ධ ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ මූලික පිළිවෙත් 4ක් ඉගැන්වුවා. ඒක විශේෂයෙන් මේ ඉගෙන ගන්න දරුවන්ටත් හරි වැදගත්. ඉගෙන ගන්න දරුවන්ට විශේෂයෙන් වැදගත්. ඒ කරුණු 4 පළමුවෙනි එක බුද්ධානුස්සති. බුදුහාමුදුරුවෝ පිළිබඳ මෙනෙහි කිරීම. හැම ශ්‍රාවකයෙකු ශ්‍රාවිකාවක විසින්ම සමාධිය බිඳුනහම මිනිස්සුන්ට මේ පොඩි දේවල් මම මේ කියන්නේ හිතේ සමාධිය ස්වභාවය. පින්නතුනේ අපි පරිහරණය කරන දේවල් නිකන් හිතන්නකො ලිඳක පතුල පේන්නේ ඒක බොර වුණොත්. ඒ වගේ තමයි ජීවිතේ. උදේ පාන්දර දවස පටන් ගනිද්දී බොහොම
සංසුන්ව සංයමයෙන් ඒ දවසේ කටයුතු ආරම්භ කරේ නැත්තම් දවසේ කටයුතු සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා පළමුවෙනි දේ තමයි බුදුහාමුදුරුවෝ පිළිබඳ මෙනෙහි කිරීමෙන් හිතේ සමාධිය ඇති කරගත්තොත් අපි නරකකට නපුරකට නොවැටි අපිට අපේ ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්. දෙවෙනි අභ්‍යාසය මෙත්තානුස්සති. මෙත්තානුස්සතිය කිව්වේ මෙත් වැඩිම පුරුදු කළ යුතුයි. බලන්නකො බෞද්ධයෝ හැටියට අපි අල්ලපු ගෙදර එකත් එක්ක තරහයි. එක්ක පවුලේ සහෝදර සහෝදරියෝ 6-7 දෙනාට එකට ඉන්න බෑ තරහයි මරා ගන්නවා. කොහෙද මෛත්‍රියක් තියෙන්නේ? මම හිතන්නේ ලංකාවේ ඉන්න එකම ජාතිය අපි වෙන්න ඇති අතින් වියදම් කළා පෙස්සම් ගන්න. තමන්ගේ උන්ට විරුද්ධව. නේද? තමන්ගේ එකක් නැගිටිනකොට ඌට පුළුවන් තරම් ඌ දණින් වට්ටන්න පුළුවන් නම් කොඩි වෙන කරන්න. යකඩ එනයි මොනවාද මේ දෙහි ගෙඩි ගාලා නේද අරව මේවා එල්ලලා මේ දේවාල ගානේ මගේ අම්මේ ගිහිල්ලා බලන්න එපැයි. මොන જાතියක්ද මේ? කොහෙන් පුරුදු වෙච්ච නරක පුරුදුද? එතකොට බලන්නකෝ જાතිය වඩලද කියලා මෛත්‍රිය. ඕපා දූප මලු නේද? CCTV කැමරා ඕනේ ගම්වලට. ඒක ගොඩක් ලේන් වලට ඕනේ. ඇයි? ගමේම ඉන්න සමහර හොඳ CCTV 4-5. කක්කත් එන්න බෑ වාහනයක් ආවක් බැලුවා, වෙහෙන්ගියක් බැලුවා, එංගියක් බැලුවා. මේ තමන්ගේ මල්ලේ බඩු ටික හැලෙනවා. අනිත් එක්කාගේ මල්ලේ මේ බලන්න ඕන පතෝලත් අරගෙනද නේද? වට්ටක්ක ගෙඩිය ලොකු මොකටද මෙච්චර? ආදී වශයෙන් මේ අනු වැඩකට නැති දේවල්. ඒ තමන්ගේ අය කෙරෙහිවත් මෙත් සිතක් නැහනේ. ඒක ඇති වෙන්න නම් දැන් බලන්නකෝ අපි ජාතියක් විදිහට අපි අපේ ජාතියට ආදරය කරන්න එපාය. ඇති හැකි නැති බැරි අංගහිඟ කම්පිරිහිම් ભેදයක් නැහැ. සිංහල නම් අපි අපේ ජාතියට ඒක බුදුහාඳුරුවෝ පවා ගන්නපු එක. කිමුල්ලොතින් හමන සුළඟ පවා සැපයි කියලා කිව්වේ. ඒ තමන්ගේ ජාතිය ගැන කිව්වේ. ඒ වගේ අපි මොන පළාතක මොන දේශයක මොන ගමක කොතන හිටියත් අපට එකිනෙකා කෙරෙහි ආදරණීය වෙන්න පුළුවන් නම් ආදරෙන් මිනිස්සුන්ට හිනහ වෙලා හිනාවක් ගන්න නැති જાතියක් නේ. හිනා වෙන්නේ නැහනේ අපේ මිනිස්සු. සුබුදෑසනක් නැන්දේ මෙන්නයක් වහක බලාගෙන ඔබුම්මගෙන. එහෙමවත් ශික්ෂණයක් නැහැ. එහෙම වෙන්නේ අභ්‍යාසයක් නැති නිසා. ඒ නිසා බුදුහාඳුරෝ පෙන්නනවා මගේ ශ්‍රාවකයෝ ආදරණීය වෙන්න ඕන. මගේ ශ්‍රාවකයෝ ආදරණීය වෙන්න ඕන. ඒ ආදරණීය වීම ඇත්තටම සමාජයක දියුණුවට, ජාතියක පැවැත්මට ලොකු හේතුවක්. මෙලව සන්තෝසයි. ආදරෙන් සන්තෝෂෙන් ඉන්නවා. මෛත්‍රිය පතුරනවා. ඊළඟ භවයත් මෙත්තානි සංසිද්ධින් ඇතු කියවලා දිනවන තරම් නේද? සුඛං සුපති සුඛං පටිමුච්චති ඔක්කොම හම්බෙනවා. දවල් කාලේ හොඳට ලස්සන මිනිස්සුත් එක්ක ඉනහ වෙලා හරි සන්තෝෂෙන් වැඩ කරනවා නම් ආයේ නිදිය ගන්න ගිහපුවාම ආයේ මොකක්වත් විකාර රූප මතක් වෙන්නේ නැහැ. ඒ දවස් සන්තෝෂෙන් ගෙවලා තියෙනවා. මෙත් සිතිවිල්ල එන්නේ. ආනිසංස හැන්දෑවටම ලැබෙනවා. අපේ සමාජය එහෙම ආදරණීය සමාජයක්. විශේෂයෙන් මේ ගෑනු දරුවෝ, පිරිමි දරුවෝ හොඳට වැඩ හිටියෝ හිතන්න මේ බණ දහම වගේම වැදගත් ඒ කලාවත් ජීවිතවලට එකතු කරන්න දරුවන්ගේ. මොකද හේතුව හරිම භයානක තැනක අපි ඉන්නේ. ඒ අන්තයෙන් ගත්තොත් විශේෂයෙන් මේ මොබයිල් දුරකථන හින්දා ඒවා ගොඩක් රටවල් වල පාලනය කරලා තියෙනවා. නමුත් අපේ රටේ එහෙම කිසි පාලනයක් නැහැ කිසි දෙයක. ඒ නිසා දරුවන්ගේ පරිකල්පනය හුඟක් දුර්වල වෙලා තියෙනවා. ලියන්නේ නැහැ. ගානක් හදාගන්න බෑ නේද? එහෙම ගත්තට පස්සේ හරිම දුර්වලයි. ඒකට දුර්වල જાතියකින් අපිට මේ මොනවා කතා කළත් මේක රැක ගන්න හම්බ වෙන්නේ නැහැ. දුර්වල නම් જાතිය. හැම අතින්ම චින්තනයෙන් දුර්වල කළා. දැන් ඉස්සර නම් ගෙවල් වල අපි ගත්තොත් අපි ඕනෑම දෙයක් දැනගන්නේ මුත්තගෙන්, සීයගෙන්. එයා තමයි මහා කියන්නේ ගෙදර ඉන්න දැනමුත්තනේ. දැන් ඒ ආච්චිල සීයලා ඒ දැනමුත්තු හැටියට හිටපු අය දැන් දැනගන්නේ කාගෙන්ද? අර පොඩි ෆෝන් මේ ෆෝන් එක අතේ තියෙන එක තමයි දැන් දැනමුත්තා. පුතේ ඔක බලපංකෝ. දැන් ඌ තමයි දන්නේ. ඌ තමයි දැනමුත්තා. වැඩිහිටියව දන්නේ නැහැ.
ඒගොල්ලන්ගේ අතෙන් ඒ නිසා දරුවන් එක්කලා දැන් වැඩිහිටියන්ට බොරු කරන්නත් බෑ. සීය මොනවද කියන්නේ මේ තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ කියලා පෙන්නනවා. ඒ නිසා ලේසි නෑ කවුරුත් රවට්ටන්න. දරුවෝ රවට්ටන්නත් බෑ, වැඩිහිටියෝ රවට්ටන්නත් බෑ. කොයි හැටි වෙතත් ඊතා දියුණු පරිකල්පනයක් මිනිස්සුන්ට ඇති වෙන සංවේදනා ඝට්ටණයකින් තොරව ඒක වෙලාව නැහැ කියන අපි කොළඹ ඉන්න හින්දා සහ අපි වාර්තා අපි බලනවනේ දවසකට අපේ දරුවෝ දික්කසාද වෙන වාර ගණන ප්‍රසාද වෙන මම මේ කියන්නේ අපේ සිංහල පවුල් පුදුමයි ඒ කියන්නේ ජීවිත විඳින්නේ නැහැ ඒවා හරීම නීරස කරගෙන එහෙම වෙන්නේ ඒ ධර්මයේ ඇතුලේ සන්නද්ධ වෙලා ඒ පරිකල්පනයේ දියුණු නැතුව වැඩ කරන්න යාමින් කෙසේ හෝ වේවා ඔයත් අදිෂ්ඨානයක් ඇති කරගන්න මෙත් වැඩිම දියුණු කරන්න. ඒක දෙවෙනි අභ්‍යාසය. අනිවාර්යෙන් මෙත් වඩන්න ඕන ඉස්සල්ලා තමන් කෙරෙහි ආදරය ඇති කරගන්න, තමන් කෙරෙහි මෛත්‍රිය ඇති කරගන්න. තමන් කෙරෙහි දැන් අපි ගත්තොත් අපෝ මට එපා වෙලා මට ඇති වෙලා මම මැරෙනවා මොන කර්මයක්ද? එක්කම නෙගටිව් ඕන නැහැ. ඊට වඩා හරි ලස්සනට මේක ගොඩනගා ගන්න පුළුවන්. තුන්වෙනි අභ්‍යාසය අසුභානුස්සති. අසුභානුස්සතිය කියලා කිව්වේ මේ ජීවිතේ වෙලාගෙන තියෙන අසුභය පිළිබඳ මෙනෙහි කරන්න කිව්වා. අසුභය මෙනෙහි කරන්න කියලා කිව්වේ අපි හැම කෙනෙකුටම අවශ්‍යයි ජීවිතවලට නිහතමානී බවක් ජීවත් වෙද්දී. මිනිස්සුන්ගේ නිහතමානීකම පලා යනවා. ස්වභාවයෙන්ම පුහුදුන් අපි තුල ඇති වෙන ඊටාම දරුණු මත්වීමක් නිසා මිනිස්සු මත් වෙනවා. මිනිස්සු මත් වෙන කරුණු 27ක් බුදුහාඳුර දේශනා කළා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මද කියන සූත්‍රයේ මිනිස්සු මත් වෙනවා බලයෙන්, බල මදය, ධනයෙන් මත් වෙනවා, ධන මදය, කුලයෙන් මත් වෙනවා, කුල මදය, රූප මදය, යොබ්බන මදය, ඔය වගේ ගෝත්‍ර මදය, ශාස්ත්‍ර මදය මත් වෙනවා. ඒවෙන් මත් වුනහම තමන්ටත් අහිත කරයි අනුන්ටත් අහිත කරයි. සබ්දුහාඳුරෝ පෙන්නනවා මේ ධර්මයේ තේරුම් ගැනීමට මේ ජීවිතේ වෙලාගෙන තියෙන අසුභය ගැන මෙනෙහි කරන්න කියලා. ලස්සන වුණත්, අවලස්සන වුණත්, දුප්පත් වුණත්, පොහොසත් වුණත් උදේට නැගිට්ටාම මූණ හේදුවේ නැත්තම් රිසල්ට් එක එකයිනේ. නේද? කටගඳ ගහනවා, සොටු වැරෙනවා, කබ එනවා. ඒක හැමෝටම පොදුයි. ගිහි ගෑනුද, පිරිමිද, සල්ලි ඇති එකාද නැත්නම් වෙනසක් නැහැ. අන්න ඒ සත්‍ය දකින්න කිව්වා බුදුහාමුදුරුවෝ. එතකොට නිහතමානී වෙනවා මිනිස්සු. අපි කවුරුත් එකයිනේ. ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ තුල එකයිනේ කියලා. ඒ ධර්මතාවය තුල පිහිටන්ඩ අසුභය මෙනෙහි කරන්න කිව්වා. එතකොට අර තියෙන මත්වීම් වලින් මිනිස්සු කලන්න යන්නේ නැහැ. අන්තිමේක මරණානුස්සති. මරණය පිළිබඳ මෙනෙහි කරන්න කිව්වා. ජීවිතය මරණයෙන් කෙලවර වෙන බව මෙනෙහි කරන විට වීරය සහ අප්‍රමාදයේ ජීවිතේ දියුණු වෙනවා. කල් දාන්නේ නැහැ. අදම කල යුතු දේ සම්පූර්ණ කරගන්න වෑයම් කරනවා. ආධ්‍යාත්මික ජීවිතයත් සම්පූර්ණ කරගන්නවා. ඒ වගේම ලෞකික ජීවිතයත් ගොඩනගා ගන්න වෑයම් කරනවා. ඒ නිසා මරණානුස්සතිය වැඩිමෙන් අනිවාර්ය වශයෙන් අපේ ජීවිතවල ගොඩනගාගත යුතු අප්‍රමාදයේ සහ වීරය ඇති කරගන්න වෑයම් කරන්න. ඉතින් මේ කමඨහන් හතර වඩන්න බුද්ධානුස්සතිය වැඩිමෙන් සමාධිය දියුණු කරගන්න, මෙත්තානුස්සතිය වැඩිමෙන් ආදරණීය බව ඇති කරගන්න ජීවිතේ, අසුභානුස්සතිය වැඩිමෙන් නිහතමානී බව ඇති කරගන්න ජීවිතේ, මරණානුස්සතිය වැඩිමෙන් අප්‍රමාදයේ සහ වීරයවන්ත භාවයේ ජීවිතේ ඇති කරගන්න. ඉතින් මීට වැඩිය බණ කියන්න කාලය නෙමෙයි. ඔය ඇත්ත දැන් මේ කර්මස්ථාන හතර සමාධිය දියුණු කරගෙන ආදරණීය පුරවැසියෙක් හැටියට නිහතමානීව වීරයවන්තව අපි කටයුතු සම්පූර්ණ කරන්නට අදිෂ්ඨාන කරගත්තොත් අපට අපේ ලෞකික ජීවිතයත් අපේ ආධ්‍යාත්මික ජීවිතයත් අපට අපූර්වට ගොඩනගාගත හැකි. ඒ මූලික අභ්‍යාසයන් මහා ගැඹුරු ධර්මය තේරුම් ගන්න වෑයම් කරනවා වගේ මේ සරල අභ්‍යාසයන්
පුරුදු පුහුණු කළා මේ අමාරුවෙන් ලබාගත් උත්තම මනුෂ්‍ය ජීවිත වාසනාවන්ත කරගන්නා හැටියට මතක් කරමින් අද දවසේදී මේ ධර්ම දානමේ පින්කම සම්පූර්ණ කිරීම සඳහා කුරුණෑගල මල්ලෝ පිටිය අංක 17 යන ලිපිනේ පදිංචි සුසන්ත ගලප්පත්ති මහත්මයා ඒ නෝනා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමදෙනා මේ උතුම් පුණ්‍ය කටයුතු සම්පූර්ණ කළේ හරියටම මාස එකහමාරකට පමණ පෙර ආතුව මිය පරලොවයන්ට යෙදුණු නන්දා ගලප්පත්ති මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න මිට වසර 25කට පමණ පෙර ආතුව මිය පරලොවයන්ට යෙදුණු සරච්චන්ද්‍ර ගලප්පත්ති ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඒ ආදරණීය අම්මා අප්පච්චි ඇතුළු මිය පරලොවයන්ට යෙදුණු තමන්ගේ වර්ග පරම්පරාවේ කුල ප්‍රවේණිගත ඥාතීන් සිහි කරන්න ඒ වගේම අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරත්නයට වගේම රට වෙනුවෙන් ජීවිත පූජා කරපු සියලු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්න මේ උතුම් පින්කමේදී බලාපොරොත්තු වුණා. ඒ වගේම මේ සෙත් ප්‍රාර්ථනාවන් ගණනාවක් දැන් අදිෂ්ඨාන කරන්න පන්සිල් සමාදන් තිසරණේහි පිහිටලා පන්සිල් සමාදන් වෙලා සම්බුද්ධ පූජාවන් පවත්වලා ධර්ම ශ්‍රවණය කළ මේ සිදු කරගත් උතුම් පුණ්‍ය ලාභය ලෝසසුන් රක්නා සියලු දෙවියන්ටත් අපගේ ශ්‍රී දේවතාදී පින් කැමැති වෙන සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. හැම පියවරකදීම දෙවියෝ අපව ආරක්ෂා කෙරෙත්වා. ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් නිවන් දකිත්වායි සාදුනාදයකින් පින් දෙට. ඒ වගේම මුලින් මතක් කළා වගේ මාස එකමාරකට පමණ කලින් මිය පරලොව ගිය නන්දා ගලප්පත්ති මෑණියන්ටත් වසර 25කට පමණ පෙර ආතුව මිය පරලොව ගිය සරච්චන්ද්‍ර ගලප්පත්ති මහත්මයාණන් ඇතුළු කොට ඒ වර්ග පරම්පරාවේ මිය ගිය සියලු කුල ප්‍රවේණීන්ටත් රණවිරුවන් ඇතුළු කොට ඒ අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරත්නයටත් මේ පින් ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනා නමින් මිය පරලොව ගිය සියල්ලන්ටත් මේ පින් ලැබේවා. සසර සැපසේ වෙසෙත්වා හැම දුකෙන් අත මිදී නිර්වාණ අවබෝධය කෙරෙත්වායි සාදුනාදයකින් පින් දෙන්න. ඒ වගේම අපි ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා විශේෂයෙන් මේ අතන්ට මේ විදියට මේ පුණ්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවවාද අනුශාසනා දෙමින් මාර්ගෝපදේශකත්වයේ සපයන ඇත්කඳ රාජමහා විහාරාධීශවර අස්ගිරි විහාර පාර්ශ්වයත් ගරු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පයානමඩුවේ ධම්මදසි අනුනායක හාමුදුරුවෝ ඇතුළු විහාරවාසීව වැඩ ඉන්න අපේ රාජකීය පඬිත වීරපොකුණේ සුමංගල හාමුදුරුවෝ ප්‍රධානව සියලු ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ගලප්පත්ති පවුලේ සෑම දිනාටම විශේෂයෙන් මේ ගලප්පත්ති මහත්මයා මහත්මිය මේ ජාතික කටයුතු වලදී මහා පුදුමාකාර කැපකිරීමක් සම්පූර්ණ කළා. පුදුමාකාර කැපකිරීමකින් කටයුතු කළා. ඉතින් ඊට දක්වන්න පුළුවන් ඉහළම සැලකිල්ල අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් දේ මේ වගේ ආගමික කටයුත්තකට සහ සම්බන්ධ වෙලා ඔය ඇතු දිරිමත් කරන එක පමණයි. ඉතින් අපේ ජයසේකර මහත්මයාත් ඒ පිළිබඳව මතක් කෙරුවා. සුමංගල හාරුත් මතක් කෙරුවා. ඉතින් ඒ ගලප්පත්ති පවුලේ හැම දෙනාටමත් ඒ වගේම ඇතුගල්පුර සිංහල තරුණ සංගමයේ හැම දෙනාටත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය හැමටත් සහ සම්බන්ධ වෙච්ච ලොකු කුඩා හැම දෙනාටමත් ඒ වගේම මේ මාධ්‍ය ආයතනයන් කටයුතු කරන දරුවන්ටත් සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන්ද සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාවෙන්ද කළ කුසල් බලයෙන්ද සියලු යහපත වේවා. හැම දෙනාගේම ජීවිතයේ ਸਰව කාර්ය සිද්ධිය සම්පූර්ණ වීමෙන් ඔයයන්ගේ කායික මානසික නිරෝගතාවය ඇති වෙලා බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධ කරගෙන වාසනාවන්තව ජීවිතයේ කටයුතු සම්පූර්ණ කරන්නට අධර්මිෂ්ඨ අසත්පුරුෂ පාප මිත්‍රාශ්‍රයක් නොලබා සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයම ලබාගෙන උතුම් වූ නිවනෙන් නිවීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග
පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ විදිහට කියන්නේ කළ කුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් මිදී හැම විපතින් දිවිගේ වේවා සැපෙන් සතුටින් මා කළ පින් බෙලෙන් දුදානන් හමු නොවේවා නිවන් දකිනාතුරු සුදන ඇසුරම වේවා කෙලෙස් දුරු වේවා ගුණ නැන දියුණු වේවා මගේ මේ පින්කම නිවන් පිණිසම හේතු වේවා. සාදුකයන් ඔම වෙඳ ගන්න. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්තෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.